ශ්‍රී ලංකාව නැවත වතාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ වෙන යෝජනාවක් සම්බන්ධයෙන් දැන් කිසියම් ආකාරයක ඡන්ද විමසීමකට මුහුණ දෙන්න යනවා තව දින කිහිපයකින්. එම යෝජනාවෙන් අපි ජයග්‍රහණය කරයිද එහෙම නැත්නම් අපි පරාජය වෙයිද කියලා දැම්ම අනාවක කියන්න බෑ. නමුත් අපට බරපතල ප්‍රතිවිපාක මේහා සමග ලැබෙන්න නියමිත බව නම් පැහැදිලි. මේ යෝජනාව බොහෝ දුරට 2009 මැයි 18 වෙනිදා අවසන් වෙච්ච ඒ බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධයේ ගැටුමත් එක්ක ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කලාය කියන පදනමෙන් ඇති කරන ලද යෝජනාවක්. දැන් මේ යෝජනාව කලිනුත් ගෙනාවා. අපි පරාජයටපත් වුණා. අපට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගැනුණා. විශේෂයෙන්ම අපේ අපනයන වලට GSP සහනය ලබා දීම යුරෝපා සංගමයේ ඇමරිකා එක්සත් ජනපදයේ වැනි රටවල් ප්‍රතික්ෂේප කළා. අපිට විශාල ප්‍රශ්න වලට ඒවා මත යැපිච්ච ආර්ථිකයක් තිබුණා. ඒ ආර්ථිකයේ යෙදිච්ච පිරිස් වලට ප්‍රශ්න ඇති වුණා. නැවතත් එවැනි තත්ත්වයක් උදා වෙයිද කියන ප්‍රශ්නේ මතුවෙනවා. මොකද 2015 පත් වෙච්ච ආණ්ඩුව ඒම යෝජනාවලට සම අනුග්‍රහකත්වයක් දක්වලා යම් යම් දෑ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා නැවත ඒ GSP සහනය ඇමරිකා එක්සත් ජනපදයේ යුරෝපා සංගමයේ දිනාගත්තා. දැන් ඒට යම් අභියෝගයක් අපි මේ නිලවරණයෙන් අපි පරාජයටපත් වුණු නිලවරණයක් නෙවෙයි. අත් වශයෙන්ම මේ යෝජනා සම්මතයෙන් අපි පරාජයටපත් වුණොත් අපිට ඇති වෙයිද කියන ගැටලුව ඇති වෙලා තියෙන නිසා මේක සමස්ත ජනතාවටම බලපාන ප්‍රශ්නයක්. මේකට විසඳුමක් අපි කණ්ඩායමක් එදා 2018 දී පූර්ව වශයෙන් යෝජනා කළා. එහිදී අපි කිව්වේ දැන්ටමත් මේ ගැටුම අවසන් වෙලා අවුරුදු 12. මේ ගැටුමට සම්බන්ධ පාර්ශවයන් පිළිබඳව යම් යම් කතා කරද්දී අපි බලන්න ඕනේ මේ යම්කිසි ආකාරයක යුක්තිසහගත භාවයක් තියෙනවද මේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී. දැන් උදාහරණයක් හැටියට LTT සමාජිකයන් පිරිසක් යුද්ධයේ ඇතිවෙච්ච ගැටුම් ලක්ෂ්මන් කදිරගාම ඝාතනය හෝ වෙනත් සිදුවීම් වලට අත්අඩංගුවේ ඉන්නවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ පිරිසුත් ඉන්නවා. මෑතදී නිදහස් කරපු සුනිල් රත්නායක එවැන්නේ. දැන් එතකොට මේ ක්‍රියාදාමයේ අනහතරේ අපිට පේනවා ප්‍රභාකරන්ගේ මරණයෙන් පස්සේ LTT සංවිධානයේ නායකයා වෙච්ච කුමාරන් පත්මනාදන් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයකට ඉදිරිපත් කරන්නේ නැතුව ඔහු ජාතික ජාත්‍යන්තර වශයෙන් LTTට කරපු අවිසැපයුම්, ඒ වගේම සිදු කරන ලද මැදිහත්වීම්, ඒ වගේම අවසාන මොහොතේ ප්‍රභාකරන් ගලවා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලවා කරන්න ගිය මැදිහත්වීම, එක්සත් ජනපදයේ හරහා කරන්න ගිය මැදිහත්වීම මේ සියල්ල පිටිපස්ස සිටි කර්තෘ කුමාරන් පත්මනාදන්. ඔහුට එරෙහිව කිසිම නීතිය ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම LTT සංවිධානයෙන් වෙන් වෙලා ගිය නමුත් ඊට කලින් ප්‍රබල ප්‍රහාර ගණනාවකට සම්බන්ධ වෙච්ච විනයගමූර්ති මුරලීධරන් නොහොත් කරුණ වැනි අය සම්බන්ධෙනුත් කිසිම අධිකරණ ක්‍රියාමාර්ගයක් නැහැ. ඒ වගේම අවසාන සටනේදී පුතුමාතලන්හි යටත් වෙච්ච 12600ක් LTT සමාජිකයින් නැවත පුනරුත්ථාපනයෙන් පස්සේ මුදා හැරලා තියෙනවා. ඒ අනුව එයාටත් කිසිම ක්‍රියාවලියක් නැහැ. ඉතින් යම්කිසි ආකාරයකින් මේ යුද ගැටුමේදී යුද අපරාධ කළායයි කියලා ශ්‍රී ලංකා යුද හමුදාවට පමණක් ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට පමණක් චෝදනා ඉදිරිපත් කරන්න බෑ. එහෙමනම් අර LTT සමාජිකයෝ 12600ත් කුමාරන් පත්මනාදන් එක්ක නැවත අත්අඩංගුවට අරගෙන නිසි චෝදනාපත්‍ර අධිචෝදනාපත්‍ර සකසලා ඒ පිළිබඳ විමර්ශන කළා කටයුතු කරන්න ඕන. කාටත් පේනවා දැන් අවුරුදු 12කට පස්සේ එවැනි කටයුත්තක් කරන්න අපහසු බව. එවැනි කටයුත්තක් කිරීමෙන් මේ පවතින සංහිඳියාවත් බිඳ වැටෙන බව. ඒ නිසා මේ ක්‍රියාදාමයේදී අපි අමතක කරන්න හොඳ නැහැ. ඔය යුද්ධයේ සංකල්ප කීපයක් තියෙනවා. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයේදී ඇතිවෙච්ච ටෝකියෝ යුද අපරාධ කොමිසම ඉදිරියේ නියුරම්බර්ග් යුද අපරාධ කොමිසම ඉදිරියේ වැදගත් සංකල්පයක් ඉදිරිපත් කළා. ඒක තමයි ඔය මානුෂීයත්වයට එරෙහි අපරාධ වගේම සාමයට එරෙහි අපරාධ. ඒ ගණයට ප්‍රභාකරන්ගේ සිද්ධිය ගැනෙනවා. මොකද කීප වතාවක් පවත්වන ලද සාම සාකච්ඡා හා తాවකාලික සටන් විරාම ඒක පාර්ශවීය උල්ලංඝනය කළේ ප්‍රභාකරන්. 2006 දී සිද්ධ වුණේ ඒකයි. මාවිල්ලාරු සොරවුව වසා දැමීම. ඉතින් ඒ නිසා ඒ පාර්ශවයන් ගැන කිසිවක් කරන්නේ නැතුව මේ තනි පාර්ශවයක් ඉලක්ක කර ගැනීම මගින් ලංකාවේ ජනතාව තුළ දවන්ත අසහනයක්, ඒ වගේම දවන්ත ආකාරයේ වෛරකාරී හැඟීමක් ඇතිවීම වැළැක්විය නොහැකි. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ පිරිස් අතර නොසන්සුන්තාවයක් ඇතිවීම වැළැක්විය නොහැකි. අපේ යෝජනාව ඉතාම සරලව ගත්තොත් මේක අපේ දැන් අමතක කළ යුතු කාරණයක්. විශේෂයෙන්ම අත්අඩංගුවේ ඉන්න ආරක්ෂක අංශ සමාජිකයෝ ඉන්නවා නම් ඒගොල්ලෝ මේ යුද ක්‍රියාකාරීත්වයට සම්බන්ධ අපරාධ කරපු අය වෙන්කොට ගන්න ඕනේ. ඊළඟට පෞද්ගලික අපරාධ. ඔය තිරිකුණාමලේ සිසුන් 11 දෙනා පැහැර ගැනීම වැනි යුද ක්‍රියාවලියට සම්බන්ධ යම් දෑ පාවිච්චි කරලා කරපු පෞද්ගලික අපරාධ කප්පන් ගැනීම ඝාතනය. ඒවා වෙනම ගන්නවා. ඒ වගේම LTT සමාජිකයන්ගෙත් ඒ ප්‍රශ්න ඒ විදිහටම ගන්න ඕන. ත්‍රස්තවාදයේ LTT නායකයින් විසින් නියෝග දීලා සිදු කරන ලද අපරාධ තියෙනවා නම්
ඒ අය වෙනමත් තමන් පෞද්ගලිකව කල්පනා කළා LTT එකේ යම් ශක්තියින් පාවිච්චි කරලා කරපු පෞද්ගලික අපරාධ තියෙනවා නම් ඒවත් අපි වෙන වෙනම ගන්න ඕනේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවෙත් කෙලින්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අනදෙන මූලස්ථානයේ විසින් යම් කාර්යයන් සඳහා කරන ලද නියමනයන් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා සිදුවෙච්ච ඝාතන හෝ ඊට සම්බන්ධ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් වගකිය යුතු යයි කියලා හදලාගෙන දැන් නඩු දාලා තියෙනවා නම් යම්කිසි පිරිසකට හෝ නඩු දාන්න යනවනම් ඒ පිරිස වෙනමත් LTT නායකත්වයේ විසින් අනදීලා සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් එවැනි ආකාරයට නඩු දාන්න යනවා නම් හරි නඩු දාලා තියෙනවා නම් හරි එවැනි පිරිසුත් වෙන්කොට අඳුනා ගන්න ඕන. කුජලික අපරාධ අයගේ නඩු ඉදිරියට ගෙනියන්න ඕන. මේ යෝජනාව ඉතාම සරලව ගත්තොත් අපි මේ දෙපාර්ශවයේම අය කෙලින්ම සන්නද්ධ හමුදාවේ අනමත ක්‍රියා කරපු අයත් LTT නායකයින්ගේ අනමත ක්‍රියා කරපු අයත් මේ පිරිස අර 12600 ගෙදර ඇරියා වගේ කුමාරන් පද්මනාදන් ගෙදර ඇරියා වගේ අපි මේ සියලු දෙනාට පොදු සමාවක් දීලා ගෙදර යවන්න ඕන. මේක ලංකාවට අමුතු යමක් නෙවෙයි. 1989 කැරැල්ලට සම්බන්ධ වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ මිය ගියා තමයි. නමුත් ඒ සම්බන්ධ බරපතල සිදුවීම් වලට සම්බන්ධ බොහෝ දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදයට එන්න ඉඩ දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියා කළා. හැබැයි එතෙන්දිත් විවෘතව ඒ ක්‍රියාවලිය කළේ නැහැ. බොහොම ආවෘතව සංවෘතව තමයි ඒ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාවලියට එළියට එන්න ඉඩ දුන්නේ. ඉතින් ඒ නිසා මේ ක්‍රියාවලිය බොහොම විවෘතව අපි සිදු කරන්න ඕනේ. සිදු කළා මේ දෙපිරිසටම පොදු සමාවක් දීලා ඔවුන්ට නිදහසේ කටයුතු කරන්න ඉඩකඩ ලබා දෙන්න ඕන. පෞද්ගලික අපරාධ කරපු අය ඉන්නවනම් ඒ අය සම්බන්ධයෙන් කටයුතු කිරීමට උසාවි අධිකරණ ක්‍රියාවලිය ඒ මගින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම ලංකා ආණ්ඩුව විශේෂයෙන්ම මේ පසුගිය කාලය තුල විරුද්ධවාදීන් ඉලක්ක කරගෙන දේශපාලනික වශයෙන් කටයුතු කිරීමත් ඒ වගේම යම් ආගමික අසහනයන් නැති වෙන ආකාරයට ඊටාම මුග්ධ අමනෝඤ්ඤ ආකාරයට හැසිරීමත් ඒ වගේම එම සිදුවීම් ජාත්‍යන්තර තලයේ කරලියට ආහම ඒවට ඊටාම මුග්ධ විදිහට පිළිතුරු දීමත් ඒ වගේම ලංකාව ඇතුලේ දෙබිඩි ප්‍රතිපත්තියකින් කටයුතු කිරීමත් නිසා බොහොම අපහසුතාවයට මේ රටේ ප්‍රතිරූපේ පත් වෙනවා විදේශ රටවල් ඉදිරියේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් පොදු කාරණයක්. මේ පොදු කාරණේදී පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහභාගීත්වය අවශ්‍ය කරනවා. ඉන්දියාවට මෙවැනි චෝදනාවක් ආපු වෙලාවේ ඉන්දිරා ගාන්ධි මැතිණිය කාශ්මීරයේ ඇතිවෙච්ච ප්‍රශ්නවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරියේ කරුණු දක්වන්න ඇරියේ විපක්ෂ නායකයෝ. ඒ අය අතරේ ඒ පිළිබඳ එකඟතාවයක් තිබුණා. මේ තනි මතයට උද්දච්ච ආකාරයට තනියෙන් ක්‍රියා කරන්න ගිහිල්ලා බොහොම බරපතල ප්‍රශ්න වලට රටට මුහුණ දෙන්න පුළුවන්. මොකද ලංකාවේ ජනතාවට මාධ්‍ය සංදර්ශන පවත්වලා ಜಾති ආගම ගෙන්න බේර ගන්නයි කියලා පපුවට අත ගහගෙන ඒ විදිහට ඡන්ද කරනවා වගේ විදේශ රටවල් වල ඡන්දේ ඒ විදිහට ලබා ගන්න බෑ. අපි දැන් කීප වතාවක් මේකෙන් මට්ටු වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ රටේ ජනතාවට තමයි යම් ආර්ථිකමය වශයෙන් බාධා පැමිණුණොත් ජාත්‍යන්තරව බලපාන්නේ. මොකද කොවිඩ් එක නිසා දැන්ටම තාම අපහසුතාවයට පත් වෙලා තියෙන අපේ අපනයන ශාස්ත්‍රය, අපේ සංචාරක ශාස්ත්‍රය මේ තුලින් තවත් අපහසුවට අවමානයට ලක් වෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕනේ අපි තාම අසීරු අවුරුද්දක් ගෙවන්නේ විදේශ ණය ගෙවන්න ගිහිල්ලා. ඒ විදේශ ණය ගෙවන්න නම් විදේශ වෙළඳපොලින් විදේශ මුදල් සපයා ගන්න ඕනේ. ඒ සපයා ගන්න ගියාමත් මේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට ඒක බලපාන. දැන්ටමත් අපිට අපි ඩොලර් 100ක් ඉල්ලුවාම විදේශ වලින් ලැබෙන ප්‍රතිචාරය ඩොලර් 22යි. ඒක තමයි දැන්ටමත් තියෙන තත්ත්වය. මේ ජනවාරි 19 වෙනිදා ගිය ඒ විදේශ මුදල් හොයාගන්න ගිය අවස්ථාවේ ඇතිවෙච්ච තත්ත්වය. මේක තවත් නරක අතටපත් වෙන්න පුළුවන්. අපි තවත් අමාරු වෙටෙන්න පුළුවන්. ඒ නිසා වගකීම් සහගත විදිහට වගාඩම්බරවර ප්‍රකාශ අර විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිට අභියෝග කළා වගේ වගාඩම්බර ප්‍රකාශ, ගැලරියට ගහන කතා, ඒ වගේම ඒ වගේ බොරු වීර ක්‍රියාවලින් මේක ගොඩ ගන්න බෑ. රාජ්‍යතාන්ත්‍රිකව සබුද්ධිකව විශේෂයෙන්ම විපක්ෂයත් එක්කත් කතා කරලා සාමූහික ප්‍රයත්නයක්, සාමූහික එකඟතාවයක් ඇති කරගෙන කටයුතු කළ යුතුයි අපි. එසේ නොවුනොත් මේකත් තව දේශපාලන වාසිය ලබා ගන්න ඊළඟ පළාත් සභා මැතිවරණයේ තියෙනවා කියලා තියෙනවා මැයි මාසේ. අර නැවත වතාවක් විදුලි පුටුව පිළිබඳ කතාව අලු සුද්ධ කරලා අරගෙන ඒ පළාත් සභා මැතිවරණයේදී ඡන්ද ලබා ගන්න වැඩ කරන්න පුළුවන්. නමුත් රට සමස්තයක් හැටියට තව තවත් අපහසුවට ලක්වීම විතරයි වෙන්නේ. නිසා මේක දේශපාලන පාපන්දුවක් දේශීය වශයෙන් කරගන්න නැතුව රට ගැන, රටේ අනාගතය ගැන කල්පනා කරලා බලලා සබුද්ධිකව මේකට පිළිතුරු දෙන්න කටයුතු කරන්න. අපේ ආරක්ෂක අංශවල ගරුත්වයක්, ඒ වගේම සමස්ත සිංහල දෙමළ මුස්ලිම් සියලුම දෙනාගේ
සංහිඳියාව සහ ඒ අය අතර දැනට පවතින සාමකාමී වාතාවරණය බිඳ වැටෙන සුළු කිසිම ආකාරයක ක්‍රියාවක නොයලී සිටින්න අපි සියලු දෙනාම අදිෂ්ඨාන කරගන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට බරපතල ආර්ථික සමාජීය ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය මත ඉදිරි කාලයේදී මේ සම්බන්ධයෙන් වෙච්ච දැනුවත් කිරීම කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සෑම කලාපයකම සෑම පළාතකම මොකද අපිට අඛණ්ඩවම මේ කටයුත්ත ඇදගෙන යන්න බෑ. මේ අපරාධ පිළිබඳ කතාව කිය අපිට මේ රටට ඉදිරියට යන්න බෑ. අපි මේක අමතක කළා ඉදිරියට යන්න ඕනේ. සියලු දෙනා භයානක වැරදි කරපු බව අපි මතක තබා ගත යුතුයි. ඔය හැම පැත්තකවත් සාන්තුවරු නැති බව අපි මතක තබා ගත යුතුයි. අපේ ආණ්ඩුත් උතුරේ ගිහිල්ලා පුස්තකාල ගිනි තියලා ඡන්ද මංකොල්ල කාලා නටපු නාටක ගැන අපි මතක තබා ගත යුතුයි. දකුණේ පක්ෂ තහනම් කළා ඒ පක්ෂව කැලෑවට තල්ලු කළා කරගත්ත ව්‍යසනයන් අපි මතක තබා ගත යුතුයි. දැනුත් උත්සාහ කරන්නේ මේ මගේම ඉස්සරහට යන්න. ඒවා අපි මතක තබා ගත යුතුයි. අනිත් පැත්තෙන් ප්‍රභාකරන් සාන්තුවරයෙක් නෙවෙයි. ගම්බීම් වනසලා විශේෂයෙන්ම දෙමළ මුස්ලිම් ජනතාව ඒ පළාතේ ඝාතනය කළා. සිංහල ජනතාව සම්පූර්ණයෙන්ම ජනවාරික සංහාරයකට ලක් කළා. මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන්ම ජනවාරික සංහාරයකට ලක් කළා. දවැන්ත වැරදි මානවීය පැත්තෙන්, සාමය පැත්තෙන්, ජාත්‍යන්තර යුද නීති පැත්තෙන් භයානක දේවල් කරපු චරිත. ඉතින් ඕවා ඔස්සේ කුමාරන් පද්මනාදන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඇයි මේ අනික් අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න අපි නිකම් කාලේ නාස්ති කරන්නේ. ඒ නිසා අපි මේක අමතක කරලා මෙවැනි වැරදි නැවත නොවෙන්නට අපි සංවිධානාත්මක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා හදලා කටයුතු කළ යුතුයි. අතුරුදහන් වූවන් ඉන්නවා නම් තව අතකගා ඉන්නේ නැතුව අර පරණගම කොමිසමෙන් ඒ වගේම තවත් කොමිෂන් වලින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයෙන් තොරතුරු එක්රැස් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට මරණ සහතික නිකුත් කළා හරියටම ස්ථිරයි. විදේශගත වෙලා ඉන්න අය ගැන අපිට කරන්න දෙයක් නැහැ. මේ ප්‍රශ්නය නැවත නොවෙන්නට අමතක කරලා විසඳා දැමිය යුතුයි කියන එක තමයි අපේ ඉල්ලීම ආයාචනය. ඒ වගේම අපි මේ වෙනුවෙන් ඉදිරියේදී කැප වෙලා කටයුතු කරනවා.